සුබ අලුත් අවුරුද්දක් වේවා. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම අලුත් අවුරුද්දේ පළවෙනි එපිසෝඩ් එක ආස්ක් විදු එපිසෝඩ් එකක් විදිහට තමයි අරගෙන එන්න කල්පනා කළේ. ඉතින් ආස්ක් විදු එපිසෝඩ්ස් කිහිපයක් අපි පහුගිය කාලේ කළා. ඉතින් මෙතනදී අහපු ප්‍රශ්නවලදී බොහොමයක් ප්‍රශ්න අර ක්‍රිකට් වල ගැඹුරට ගියපු එහෙම නැත්නම් ක්‍රිකට් වල අර ආකර්ෂණීය ප්‍රශ්න තියෙන බවක් අඩුවෙන් තමයි දකින්න ලැබුණේ. හැබැයි ලංකාව ඇතුලේ ක්‍රිකට් ලෝලීන් රැසක් ඉන්නවා මේ වාර්තා පිළිබඳව ගොඩක් උනන්දු වෙන. ඒ වගේම මේ ක්‍රිකට් වල තාක්ෂණික කාරණා ගැන ගැඹුරට හොයන බොහෝ පිරිසක් ඉන්නවා. නමුත් අර බහුතරයක් ප්‍රශ්න දකින්න ලැබුණේ සාමාන්‍යයෙන් අර ක්‍රීඩකයන් නැත්තේ මේ ක්‍රීඩකයන් නැත්තේ ඇයි වගේ ප්‍රශ්න තමයි බොහෝමයක් අපිට දකින්න ලැබුණේ. ඒ නිසා විදු කල්පනා කළා ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන් මොන වගේ ප්‍රශ්නද මේ වගේ වැඩසටහන් වලදී අහන්නේ කියලා හොයලා බලන්න. ආස්ක් ස්ටීවන්ස් වගේ වැඩසටහන් වලදී ඔවුන් අහපු ප්‍රශ්න තවත් අන්තර්ජාලය තුල තියෙන තවත් මේ වගේ වැඩසටහන් වලදී අහපු ප්‍රශ්න ටිකක් තමයි තෝරාගත්තේ. මේ පහුගිය තරඟවලට අදාළ ප්‍රශ්න ටිකක් තමයි විදු අද දවසේදී තෝරාගත්තේ. ඉතින් පසුගියදා පැවැත්වුණා එංගලන්තය සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලිය. මේ තරඟාවලිය තුල සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වුණා. මේ අතරේ එක තරඟයකදී තුන්වන එක්දින තරඟයේදී කණ්ඩායම් දෙකේම ලකුණු වල එකතුව ලකුණු 651ක් වාර්තා කළා. ඉතින් වැඩිම ලකුණු ලබා ගත්තේ සෑම් කරන්. ඔහු නොදැවී ලකුණු 95ක් ලබා ගත්තා. ඉතින් විදේශීය ක්‍රීඩා ලෝලියෙක් අහන ප්‍රශ්නය තමයි කිසිම ක්‍රීඩකයෙක් ශතකයක් වාර්තා නොකර වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා වෙච්ච එක්දින තරඟය මේකද කියන ප්‍රශ්නය. ඉතින් මීට කලින් 2002 වසරේදී දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරඟයක් පැවැත්වුණා. මේ තරඟයේදී කණ්ඩායම් දෙකේම ලකුණු එකතුව 655ක් බවට පත් වුණා. මේ තරඟයේදීත් කිසිම ක්‍රීඩකයෙක් ශතක වාර්තා කළේ නැහැ. වැඩිම ලකුණු රැස් කරපු ක්‍රීඩකයා බවට පත් වුණේ රිකි පොන්ටින්. ඔහු ලකුණු 92ක් වාර්තා කරන්න සමත් වුණා. දැන් අපි කලින් කතා කරපු එංගලන්ත ඉන්දියා තරඟයේදී සෑම් කරන් ලබාගත් ලකුණු 95 වාර්තා අතරට එක් වෙන්නේ එක්දින තරඟ ඉතිහාසයේ අංක 8 පිතිකරුවෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විදිහට. මින් පෙර මේ වාර්තාව තිබුණේ ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයේ අංක 8 පිතිකරුවා විදිහට කටයුතු කරපු ක්‍රිස් වෝක්ස් ලකුණු 95ක් නොදැවී වාර්තා කරන්න සමත් වුණා. මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ට ලකුණු 286 ඉලක්කයක් ලබා දුන්නා. ලකුණු 82කට කඩලු 6ක් බිඳ වැටිලා තිබියදී ජොස් බට්ලර් සහ ක්‍රිස් වෝක්ස් එකතු වෙලා 7 වෙනි කඩුල්ලට ලකුණු 138ක සම්බන්ධතාවයක් ගොඩනගමින් මේ තරඟය ජයග්‍රහණය කරා කැඳවාගෙන යන්න සමත් වුණා. බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩා ලෝලියේ අන්තර්ජාලයට යොමු කරපු ප්‍රශ්නයක් තමයි කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා ටෙස්ට් තරඟාවලිය 0-0ක් ලෙස සමතත්වයෙන් අවසන් වුණේ. මීට කලින් අන්තිම වතාවට 0-0ක් විදිහට ටෙස්ට් තරඟාවලියක් සමතත්වයෙන් අවසන් වෙලා තියෙන්නේ කවදාද කියන ප්‍රශ්නය තමයි ඔහු අහලා තිබුණේ. අවසන් වරට තරඟ දෙකකින් යුක්ත තරඟාවලියක් 0-0ක් විදිහට අවසන් වෙලා තියෙන්නේ 2015 වසරේදී. ඒ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙච්ච ටෙස්ට් තරඟාවලිය. ඒ වගේම තරඟ තුනකින් යුක්ත තරඟාවලියක් 0-0ක් විදිහට අවසන් වෙලා තියෙන්නේ 2013 වසරේදී ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරේ. ඒ වගේම ක්‍රිකට් ඉතිහාසයේ තරඟාවලි 40ක් අවසන් වෙලා තියෙනවා 0-0ක් විදිහට. මේ අතරින් තරඟ දෙකකින් යුක්ත තරඟාවලි 17ක් 0-0ක් විදිහට නිමවටපත් වෙලා තියෙනවා. ඒ වගේම තරඟ තුනකින් යුක්ත තරඟාවලිත් 17ක් මේ අතරට ඇතුළත් වෙනවා. ඒ වගේම තරඟ හතරකින් යුක්ත තරඟාවලි දෙකකුත් මේ විදිහට අවසන් වෙලා තියෙනවා. සියලුම තරඟ ජයපැරදුමෙන් තොරව අවසන් වෙලා. ඒ වගේම තරඟ පහම ජයපැරදුමෙන් තොරව අවසන් වෙච්ච තරඟාවලි 4ක් පිළිබඳව වසර 144ක ටෙස්ට් ඉතිහාසය ඇතුලේ 4 වතාවක් සඳහන් වෙලා තියෙනවා. 1955 දී සහ 1961 දී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟාවලි මේ විදිහට අවසන් වෙලා තියෙනවා. 1964 දී ඉන්දියාව සහ එංගලන්තය අතර තරඟාවලියත් 0-0ක් විදිහට තරඟ පහක්ම ජයපැරදුමෙන් තොරව අවසන් වෙලා තියෙනවා. ඒ වගේම 1972 දී එංගලන්තය සහ නවසීලන්තය අතර තරඟාවලියත් මේ විදිහට අවසන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව අවසන් වතාවට 0-0ක් විදිහට තරඟාවලියක් සමතත්වෙන් අවසන් කරලා තියෙන්නේ. ඒත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිවමයි ඒ 2010 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ පැවති තරඟ තුනකින් යුක්ත තරඟාවලිය තමයි මේ විදිහට අවසන් වුණේ. නමුත් මේ තරඟාවලියේ පළවෙනි තරඟ දෙකටම වර්ෂාවෙන් බාධා මතුවීම තමයි බොහෝ දුරට මේ තරඟ ජයපැරදුමෙන් තොරව අවසන් වෙන්න හේතුව බවට පත් වුණේ. තුන්වෙනි තරඟය තමයි සම්පූර්ණයෙන් ක්‍රීඩා කරන්න සමත් වුණේ. මේ තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තමයි ක්‍රීඩා කළේ. මේ තරඟයේදී තමයි සුරංග ලක්මාල් ටෙස්ට් වරම් දිනාගත්තේ. ඒ වගේම ක්‍රිස් ගේල් ලකුණු 333ක් වාර්තා කළෙත් මේ තරඟයේදී. පාකිස්තාන ක්‍රීඩක ෆකාර් සමන් පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 193ක් වාර්තා කරන්න සමත් වුණා. නමුත් ඔවුන් ඒ තරඟය පරාජයට පත් වුණා. ඉතින් පරාජිත කණ්ඩායමක ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මේ ලකුණු සංඛ්‍යාවද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. නැහැ මේ වාර්තාවට හිමිකම් කියන්නේ සිම්බාබ්වේ ක්‍රීඩක චාල්ස් කොවෙන්ට්‍රි. ඔහු 2009 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 194ක් නොදැවී ලබා ගන්නවා.
ඔවුන් ලකුණු 312ක් මේ තරගයේදී වාර්තා කරනවා බංග්ලාදේශයට එරෙහිව. නමුත් බංග්ලාදේශ කණ්ඩායම පන්දු 8ක් ඉතිරි වෙලා තියෙද්දි මේ ඉලක්කය පසු කරලා යනවා. ෆකර් සමාන් ලකුණු 193කට දැවී ගියා. ඔහු දැවී ගියේ දුවදී දැවියාමකට හසු වෙලා මේ සම්බන්ධව විවාදාත්මක තත්ත්වයක් මතු වුණා. මොකද ෆකර් සමාන් දැවී ගියේ තරමක් අසාමාන්‍ය විදිහකට ලෝන් ඕෆ් වල ඉඳලා ඒඩන් මාක්‍රම් කෙලින්ම පන්දුව ඩිරෙක්ට් හිට් එකක් විදිහට කඩුළු රකින්නාගේ අන්තයට යොමු කළා. ඔහු දුවදී දැවියාමකට හසු වුණා. මෙතනදී ක්වින්ටන් ඩිකොක් කඩුළු රකින්න ඔහුගේ අංග චලනය මගින් ඔහුගේ අභිනය මගින් ඔහු පෙන්නවා මේ පන්දුව ත්‍රෝ එක එන්නේ පන්දු යවන්නාගේ අන්තයට කියලා. ඉතින් මෙතනදී ෆකා සමාන් ටිකක් අවිනිශ්චිත භාවයකට පත් වෙලා ඔහු ආපහු හැරී බලමින් තමයි මේ ලකුණ සම්පූර්ණ කරන්න දීවි. හැබැයි ලොකු ලකුණු 193ක් ලබාගෙන සැහෙන වෙහෙසටපත් වෙලා ටිකක් අලස විදිහට තමයි කඩුළු අතර දුවගෙන ගියේ. ඉතින් ඔහු දන්නේම නැතුව ඒඩන් මාක්‍රම් කෙලින්ම පන්දුව කඩුල්ල වෙතට යොමු කළා. ඉතින් එතනදී ඔහු සෑහෙන ප්‍රමාණයක් කඩුල්ලට පසුපසින් තමයි හිටියේ. ඉතින් මේ සම්බන්ධයෙන් මාලිබෝන් ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඔවුන් සඳහන් කරලා තිබුණා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අයිතිය තියෙන්නේ පිටියේ විනිසුරුවරුන්ට. මොකද එතනදී ඔහු හිතාමතා විල්ෆුල් ඇක්ට් එකකින් මේ පිතිකරුවා නොමඟ යවන විදිහේ අංග චලනයක් කළා නම් එතනදී කඩුළු රකින්නට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ලකුණු 5ක් පිතිකරන කණ්ඩායමට ප්‍රදානය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ පිතිකරුවාගේ දැවී යාම නොසලකා හරින්නටත් හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ මරොයි රැස්මස් විනිසුරුවරයා සහ අලාවුදීන් පලේකාර විනිසුරුවරු දකුණු අප්‍රිකා විනිසුරුවරු දෙදෙනෙක් තමයි පිටියේ හිටියේ. හැබැයි මේක අපි බලද්දී පෙනී ගියේ මෙතනදී ෆකා සමාන්ගේ තමයි වැරද්ද තිබෙන්නේ. ඔහු ඉතාමත්ම අලස විදිහට තමයි කඩළු අතර දුවගෙන ගියේ. තරගෙන් පස්සේ ඔහු සඳහන් කළෙත් මෙතනදී ඩිකොක්ගේ වරදක් නැහැ. ඔහුගේ තමයි වරද. ඔහුගේ වරද නිසා තමයි ඔහු දුවදී දැවී ගියේ කියලා. කොහොම වුණත් තමන්ගේ වාර්තාව බේරාදීම ගැන චාල්ස් කොවෙන්ට්‍රි ට්විටර් පණිවිඩයකින් ඒඩන් මාක්‍රම්ට ස්තුතිය පළ කරලා තිබුණා. ඉතින් එක්දින තරගයේ ඉතිහාසය ගත්තොත් ක්‍රීඩකයෙක් ලකුණු 150කට වැඩියෙන් ලබාගෙන ඒ කණ්ඩායම තරගයේ පරාජයට පත්වෙච්ච අවස්ථා 18ක් සටහන් වෙනවා. මෙතනදී අවස්ථා දෙකක්ම ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන් රැඳී ඉන්නවා. ලකුණු 160ක් නොදැවී සහ ලකුණු 160ක් දැවී ගිහිල්ලා ලබාගෙන මේ තරඟ දෙකම ඉන්දියාවට එරෙහිව මේ තරඟ දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. ෆකා සමාන්ගේ මේ ඉනිම වාර්තාගත ඉනිමක් බවට පත් වෙන්නේ කණ්ඩායමක් දෙවන වර පන්දුවට පහර දෙද්දී. කියන්නේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන කණ්ඩායමක ක්‍රීඩකයෙක් ලබාගත්ත ඉහළම ලකුණු සංඛ්‍යාව විදිහට තමයි මේ ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එකතු වෙන්නේ. IPL 2021 පළමු තරගයේදී මුම්බයි කණ්ඩායමට එරෙහිව හර්ෂාල් පටෙල් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම නියෝජනය කරමින් කඩළු 5ක් දවා ගන්න සමත් වුණා. මේක මුම්බයි කණ්ඩායමට එරෙහිව කඩළු 5ක් දවාගත්ත පළවෙනි අවස්ථාවද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඔව් මෙතෙක් තරඟාවලි 14ක ඉතිහාසයේ ඇතුලේ ක්‍රීඩකයෙක් මුම්බයි කණ්ඩායමට එරෙහිව කඩළු 5ක් වාර්තා කරපු පළමු අවස්ථාව විදිහට තමයි මේ අවස්ථාව සටහන් වෙන්නේ. මීට කලින් තරඟාවලි 13 ඇතුළේදී මුම්බයි කණ්ඩායමට එරෙහිව ක්‍රීඩකයෙක් වාර්තා කරපු හොඳම පන්දුවෙම වාර්තා කරලා තියෙන්නේ වර්තමාන මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නායකයා රෝහිත් ශර්මා. ඔහු ලකුණු 6කට කඩළු 4ක් දවාගෙන තියෙනවා ඩෙකන් චාර්ජර්ස් පිළ නියෝජනය කරමින් ඒ 2009 අවුරුද්දේදී. ඊට පස්සේ 2017 අවුරුද්දේදී සැමුවෙල් බද්රි ලකුණු 9කට කඩළු 4ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා ඒ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම නියෝජනය කරමින්. IPL ඉතිහාසය තුළ හොඳම පන්දුවේම වාර්තා කරලා තියෙන්නේ අල්සාරි ජෝෂප් ඒ 2019 වසරේදී මුම්බයි පිළ නියෝජනය කරමින් ඔහු සහභාගී වෙච්ච පළවෙනි තරගයේදීම ලකුණු 12කට කඩළු 6ක් ඔහු දවා ගන්න සමත් වුණා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව. ඉතින් තරගයකදී කඩළු 6 බැගින් දවාගත් අවස්ථා 3ක් සටහන් වෙනවා මේ තරගාවලි ඉතිහාසය තුළ. ඒ වගේම කඩළු 5 බැගින් දවාගත් අවස්ථා 20ක් සටහන් වෙනවා. මේ ලයිස්තුවේ ඉන්න එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලසිත් මාලිංග. ඔහු 2011 වසරේදී ලකුණු 13කට කඩළු 5ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. කෘණාල් පාණ්ඩේ පසුගියදා තමන්ගේ පළවෙනි එක්දින තරගයේ එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරමින් මේ තරගයේදී ඉතාමත්ම කැපී පෙනෙන ඉනිමක් පන්දු 26කින් ලකුණු 50ක් ඔහු වාර්තා කරගන්න සමත් වුණා. ඉතින් මේක ක්‍රීඩකයෙක් තමන්ගේ මංගල තරගයේදී ලබාගත් වේගවත්ම අර්ධ ශතකයේද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඔහු තමයි මේ වාර්තාවට දැන් හිමිකම් කියන්නේ. පන්දු 26කින් ලකුණු 50ක් වාර්තා කළා. මීට කලින් මංගල තරගයේදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරලා තිබුණේ පන්දු 35කින්. ඒ 1980 වසරේදී එංගලන්තයේ රෝලන් බුචර් ඔස්ට්‍රේලියාවට එරෙහිවත් ඒ වගේම 1990 දී ජෝන් මොරිස් නවසීලන්ත කණ්ඩායමට එරෙහිවත් පන්දු 35කින් ලකුණු 50 බැගින් වාර්තා කරලා තිබුණා. 1996 දී ෂහීඩ් අෆ්රිඩි ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 17කින් ලකුණු 50ක් වාර්තා කරන්න සමත් වුණා. ඔහුගේ මේ ඉනිම පන්දු 37කින් ලකුණු 102ක් දක්වා ඉහළ නංවා ගන්න ඔහු සමත් වුණා. හැබැයි
මේක ඔහු පිතිකරුවෙක් විදිහට ඔහු ක්‍රීඩා කරපු පළවෙනි ඉනිම. නමුත් ඔහුගේ මංගල එක්දින තරගය නෙවෙයි. ඊට දින දෙකකට කලින් ඔහු කෙන්යාවට එරෙහිව එක්දින වරම් දිනාගත්තා. නමුත් අවාසනාවකට වගේ ඒ තරගයේදී ඔහුට පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි වුණේ නැහැ. නිරෝෂන් ඩික්වැල්ල පසුගියදා ටෙස්ට් ශතකයක් වාර්තා නොකර වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කරපු ක්‍රීඩකයා බවට වාර්තාව පිටවන්න සමත් වුණා. චේතන් චෞහාන් කිසිදු ශතකයක් වාර්තා නොකර අර්ධ ශතක 16ක් වාර්තා කරලා තියෙනවා. දැන් නිරෝෂන් ඩික්වැල්ල අර්ධ ශතක 17ක් වාර්තා කරලා තියෙනවා. කිසිදු ශතකයක් වාර්තා නොකර. හැබැයි ප්‍රශ්නයක් එමු වෙලා තියෙන ටිකක් වෙනස් විදිහට තමන්ගේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කරන්න කලින් වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස් කරපු ලෝකයේ පිතිකරුවන් කවුද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඉතින් දෙන්නෙක් ඉන්නවා මේ දෙදෙනාම කණ්ඩායම් නායකයින්. එක්කෙනෙක් තමයි දකුණු අප්‍රිකාවේ නායකයෙක් විදිහට කටයුතු කරපු ට්‍රෙවර් ගොඩාඩ්. ඔහු ශතකය වාර්තා කරන්න කලින් අර්ධ ශතක 15ක් වාර්තා කරලා තියෙනවා. ඔහුගේ පළමු ටෙස්ට් ශතකය එංගලන්තයට එරෙහිව 1965 අවුරුද්දේ තමයි ඔහු වාර්තා කළේ. ඊළඟ කෙනා තමයි බොබ් සිම්සන්, ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයෙක්. ඔහු අර්ධ ශතක 15ක් ඔහුත් වාර්තා කරලා තියෙනවා ශතකය වාර්තා කරන්න කලින්. ඊට පස්සේ ඔහු කෙලින්ම වාර්තා කරලා තියෙන්නේ ත්‍රිත්ව ශතකයක්. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව 1964 දී. ඊට පස්සේ ඔහු ටෙස්ට් ශතක 10ක් ඔහුගේ ටෙස්ට් තරඟ දිවිය තුල වාර්තා කරලා තියෙනවා. හැබැයි ට්‍රෙවර් ගොඩාඩ් වාර්තා කළේ එකම එක ටෙස්ට් ශතකයක් විතරයි. ඉතින් මේ වගේ ක්‍රිකට් ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න, ඒ වගේම තාක්ෂණය සම්බන්ධ ප්‍රශ්න, සංඛ්‍යාත්මක දත්ත වාර්තා සම්බන්ධ ප්‍රශ්න ඔබටත් ක්‍රික්විදුගෙන් අහන්න හැකියාවක් තියෙනවා. askvidu hashtag එක යටතේ Facebook එකෙන් ක්‍රික්විදු පේජ් එකට මේ ප්‍රශ්නය යොමු කරන්නත් ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම ක්‍රික්විදු Facebook පේජ් එකට යන්න, පේජ් එක ලයික් එකක් දාන්න. පේජ් එකේ අපි දානවා පෝස්ට් එකක්. ඒ පෝස්ට් එකට ඔබට කමෙන්ට් කරන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපි ක්‍රික්විදු YouTube channel එකෙත් askvidu segment එකකට කලින් පෝස්ට් එකක් දානවා. ඒ පෝස්ට් එකට ඔබට මේ ප්‍රශ්න යොමු කරන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් අපි ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරමු. ඉදිරියේදී එළඹෙන බංග්ලාදේශ තරඟාවලිය පිළිබඳව, ඒ වගේම පවතින IPL තරඟාවලිය පිළිබඳවත් අපි තොරතුරු රැසක් ඔබත් එක්ක බෙදා හදාගන්න සූදානම්ින් ඉන්නවා. පහුගිය දවස්වල මේ අවුරුදු වැඩ රාජකාරීත් එක්ක ඔබට මේ IPL තරඟාවලිය පිළිබඳව අපිට ගොඩක් කතා කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඉදිරියේදී අපි කලින් වගේම දිගින් දිගටම මේ ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරනවා. ක්‍රික්විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.